ආයුබෝවන් සියලු දෙනාටම පැරඩයිස් ඔෆ් ධම්ම YouTube චැනලේ වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද දින මා සූදානම් වන්නේ දහම් පාසල් අධ්‍යාපනයේ නව ප්‍රවණතා පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් ඉදිරිපත් කිරීමටයි. විශේෂයෙන්ම මේ සඳහා මෙම මාතෘකාව යොදා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ දහම් පාසල් ගුරුවරුන් කිහිප දෙනෙකු අද දිනය තුළ මාගෙන් සිදු කළ ඉල්ලීම් මත. ඒ අනුව මා වටහා ගත්තා විශේෂයෙන්ම මේ දහම් පාසල් අධ්‍යාපනයේ නියුතු ගුරුවරුන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ටද මේ දහම් පාසල් අධ්‍යාපනයෙන් ලැබෙන වරප්‍රසාද ඒ වගේම අවස්ථා ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් වීම වටිනවා කියන කාරණය. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ 1895 හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දහම් පාසලක් ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව පුරා මේ වන විට අති විශාල වශයෙන් දහම් පාසල් ඉදි වෙමින් එවැනිගේම දහම් පාසල් පවත්වමින් පවතිනවා. විශේෂයෙන් මේ දහම් පාසල් අධ්‍යාපනයේ නව ප්‍රවණතා යටතේ ප්‍රධාන වශයෙන්ම වැදගත්ම ප්‍රවණතාවය තමයි මේ දහම් පාසල් අධ්‍යාපනය විශේෂයෙන්ම මේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතට පත් කිරීම. විශේෂයෙන් මේ දහම් පාසල් අධ්‍යාපනයේ තිබෙන්නා වූ අවශ්‍යතාවය ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනයට සිදුවිය යුතු දෙය පිළිබඳව සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය මැදිහත්වීම ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සමගින්ම විශේෂයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ මේවා විවිධ නම් වලින් කාලෙන් කාලයට එනවා සහුආගමික සම්බන්ධ වෙලා එනවා. ඒ වගේම මේ ආදී වශයෙන් එනවා මේ ප්‍රධාන වශයෙන් මේ බුද්ධ ශාසන අමාත්‍යාංශ විශේෂයෙන් ප්‍රධාන වශයෙන්ම මේ ආගම හා සම්බන්ධ විවිධ නම් වලින් ආවත් ප්‍රධාන වශයෙන් මේ දින බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ වැඩ කටයුතු පහසු කිරීමට මේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙමින් දහම් පාසල් වැඩ කටයුතු ඒ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතට පත් කිරීම තුළ දහම් පාසල් අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ පුනර්ජීවයක් ඇති වූ බවට කිසිම සැකයක් නැහැ. එතකොට දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්ම ප්‍රවණතාවය තමයි දහම් පාසල් අධ්‍යාපනයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතට පත්වීම. ඒ වගේම තව දෙයක් තමයි දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබා දීම. ඊට පසුව මේ වර්තමානය වන විට 5000ක දීමනාවක් බවට පත් වී තිබෙනවා. ඊට අමතරව දහම් පාසල් ගුරුවරුන්ට ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම් ලබා දීම ආදී වූ ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මාර්ගයේ ශිෂ්‍යයන්ට පෙළපොත් ලබා දීමත් සිද්ධ වෙනවා. මේ ආදී වශයෙන් වූ දේවල් රාශියක් පවතිනවා. එතකොට දහම් පාසල් සම්බන්ධයෙන් මේ ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතා සපයීම තුළ අපි දකිනවා දහම් පාසල් අධ්‍යාපනය වර්තමානයේ වන විට යම්තාක් සංවර්ධන මට්ටමකට පත් වෙලා තියෙනවා. මේක දහම් පාසල් අධ්‍යාපනයේ නව ප්‍රවණතාවයක්. එතකොට ඒ කියන්නේ දහම් පාසල් අධ්‍යාපනය මේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වෙනකොට ඒ සඳහා අවශ්‍ය වූ ජීවය මෙන්න මේ දීමනාවලින් ගුරුවරුන්ට ලැබෙනවා, ශිෂ්‍යයන්ට ලැබෙනවා. ඒ වගේම මේ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවාව සුවේච්ඡා සේවාවක්. ඉතින් මේ සුවේච්ඡා සේවාව එවම් වූ දීමනාවක් තුලින් ඔවුන්ට දිරිගැන්වීමක් ලෙස ලබා දීමට, පුස්තකාල දීමනාව ලෙස ලබා දීමට රජයේ කටයුතු කිරීම අපි අතිශයින්ම අගය කරමු. විශේෂයෙන් බොහෝ දහම් පාසල් ගුරුවරු මෙය දහම් පාසල් වලම වැඩ කටයුතු සඳහා භාවිතා කරනවා. සමහර දහම් පාසල් ගුරුවරුන් තමන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරගන්න භාවිතා කරනවා. විවිධ වූ අවශ්‍යතාවයන් ඔස්සේ මේ දහම් පාසල් ගුරුවරුන්ට මේක සුළු වශයෙන් හෝ හොඳ ශක්තියක් ලැබෙනවා. ඒ වගේම දහම් පාසල් සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු නිරත වීම අවශ්‍ය වූ පෙළපොත් ප්‍රමාණය ලැබෙනවා. මේවා තුළ ඉතාමත්ම වැදගත් වූ ප්‍රවණතා දක්නම. ඊට අමතරව සාදුචර්යා පුස්තක දහම් පාසල් සිසුන්ට ලැබෙනවා. මේක තුළ දහම් පාසල් සිසුන්ගේ හැසිරීම
පිළිබඳව ගුහුවහුන් දෙමව්පියන් දැනුවත් වීම සිද්ධ වෙනවා. මේකත් අපි දකිනවා නව ප්‍රවණතාවයක් විදිහටම සාදුචාරියා පුස්තක හඳුන්වා දීම තුළ. එතකොට දහම් පාසල් දහුවා ආධ්‍යාත්මික වශයෙන් සම්බර්ධනයකට ලක් වෙනවා. නමුත් මේක වුණත් ඒ දහම් පාසල් දහුවන් දෙමව්පියන් ගුහුවහුන්ගේ අවංක බව මත පමණක් මේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය හඳුනන බව සැලකිය යුතු. සමහර දහම් පාසල් වල දහුවන් ගුහුවහුන් දෙමව්පියන් මේක මේ සටහනක් පමණක් ලෙස මේ සටහන් කිරීමට පමණක් මේ ග්‍රන්ථ භාවිතා කරනවා. ඒ වගේම නමුත් එක ක්‍රියාවෙන් ඔප්පු වෙන්නේ නැහැ. නමුත් ක්‍රියාවෙන් සහ සටහන් භාවිතය සහ ක්‍රියාව යන දෙකම සිදු කරන දහම් පාසලක් තිබෙනවා. ඒක නිසා මේ දහම් පාසල් අධ්‍යාපනය තුළ ඒක වැදගත් වූ දෙයක් වශයෙන් අපි සලකනවා. ඊට අමතරව දහම් පාසල් ගුහුවහුන්ගේ දැනුම සම්බර්ධනය කිරීම සඳහා 1 සිට 5 ශ්‍රේණිය දක්වා ගුහුමාකෝපදේශ සංග්‍රහය හඳුන්වා දීමත් අපි අතිශයින්ම වැදගත් කොට සලකනවා. ඒක ප්‍රධාන වශයෙන්ම දහම් පාසල් ගුහුවහුන්ගේ දැනුම වර්ධනය කිරීම විශේෂයෙන් ප්‍රාථමික ශ්‍රේණි වලින් තමයි මේ උසස් ශ්‍රේණි සඳහා හොඳ මේ අඩිතාලමක් වැටිය යුත්තේ. ඉතින් දහම් පාසල් ගුහුවහුන්ගේ තිබෙන්නා වූ ආධුනික මේ අය ඉන්නවා. ඒ වගේම ප්‍රවීණ අය විතරක් ඉන්නවා. සමහර වෙලාවට පැරණි ක්‍රමවේදම අනුගමනය කරන ඒ වගේම සමහර වෙලාවට දැනුම සංවර්ධනය විය යුතු ගුහුවහුන් ඉන්නවා. ඒ වගේම මේ නවක ගුහුවහුන් ඉන්නවා. සමහර වෙලාවට ඔවුන්ට හොඳ මඟ පෙන්වීමක් වශයෙන් මඟ පෙන්වීම පෙළ පොත පමණ ප්‍රමාණවත් මදි. ඒක ගුහුවත් පොතකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. දහම් පාසල් ගුහුවහුන්ට මේ මඟ පෙන්වීම 1 සිට 5 ශ්‍රේණිය දක්වා ගුහුවත් පොත් මගින් ලැබෙනවා. අපි අපේක්ෂා කරනවා 6 සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වාත් ඉදිරියේදී රජය මගින් මේ සඳහා විධිමත් පෙළ පොත් නිපදවාවි. එහෙම නැත්නම් රචනා කරાવી කියන අර්ථය තිබෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ දහම් පාසල් පෙළ පොත් හා මේ කතා කිරීමේදී දහම් පාසල් පෙළ පොත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිර්මාණය වීම. මේක ඉතාමත්ම වැදගත් වූ දෙයක්. නමුත් මේක මේ සමහර අය දන්නේ නැති දෙයක්. 1 සිට 5 ශ්‍රේණිය දක්වා පෙළ පොත් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම දහම් පාසල් අවසාන පොත් 7කින් බෞද්ධ සංස්කෘතිය විෂය හැරී ඉතුරු පොත් 3 නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් මේ ඉංග්‍රීසි භාෂාව නිර්මාණය වීම කියනා වූ සාධකය අතිශයම වැදගත්. දහුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශ්වීය භාෂාවේ සහයෝගය ලබා ගැනීම. නමුත් මම හිතනවා මේක විධිමත්ව සෑම දහම් පාසලකටම විධිමත් ආකාරයෙන් මේ ග්‍රන්ථ ලබා දීමත් ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාහන සිසුන්ට පමණක් නොව සෑම සිසුන්ටම පෙළ පොතේ පාඩමට අමතරව ඉංග්‍රීසි මේ වචනවල තේරුම් ලබා දෙන උදාහරණයක් වශයෙන් චතුරාර්ය සත්‍ය කියන වචනේ පාඩම කරන four noble truth. එතකොට ඒ චතුරාර්ය සත්‍ය යටතේ තියෙන දුක්ඛාහි සත්‍ය සෝහෝ, ඊළඟට දුක්ඛ සමුදයාහි සත්‍ය කියන එකට cause for sohos. අන්න ඔය ආදී වශයෙන් මේ ඒ පාඩම අවසානයේදී ඉංග්‍රීසි භාෂාවේ වචන පිළිබඳව ඒ යෙදුම් වලට ආශ්‍රිතව සිංහල භාෂාවේ පාරිභාෂික ආගමික යෙදුම් වෙනුවට ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කිරීමට භාවිතා කරනවා නම් පෙළපොත පාඩම අවසානයේදී ඒක රජයේ මගින් මේ පොතටම ඇතුළත් කරනවා නම් වටිනවා. ඒකට හේතුව තමයි ගුහුවහුන් හොයලා දෙනවට වඩා ඒ වචන රජයේ මගින්ම මේ මුද්‍රණය කරනවා නම් පෙළපොත තුළ වඩාත් වටිනවා කියන එක මගේ අදහසක්. ඒකට හේතුව ගුහුවහුන් සමහර වෙලාවට විවිධ තේරුම් ඔවුන්ගේ ප්‍රොනවුන්සියේෂන් වැරදි. ඒ වගේම සමහර වෙලාවට ඔවුන් එකම වචනේනේ මීනින් දෙක තුනක් තියෙනවා නම් සමහර වෙලාවට අදාළ නොවන තේරුමක් ලබා ගන්නට පුළුවන්. ඔවුන්ගේ ආකල්ප අනුව සමහර විට අදහසක් දෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් වචනය. ඉතින් මේක නිසා නිවැරදිම දේ රජයේ මගින් මේ රජයේ මගින් සෑම පාඩමක අන්තර්ගත කරනවා නම් හොඳයි. නමුත් කෙසේ වෙතත් රජයේ මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1 සිට 5 ශ්‍රේණිය දක්වා සහ දහම් පාසල් අවසානයේ පෙළපොත් 3ක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසල් අධ්‍යාපනයේ මඟ පෙන්වීමක් සහ ලබා දෙන්නා වූ සහයෝගයත් නව ප්‍රමාණතාවයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් ඒක මීට වඩා සම්බර්ධනය වෙන්නට ඕනේ. තවදුරටත් ඒකන 6 සිට මේ ශ්‍රේණි වලට හඳුන්වලා දීම වෙන්නට ඕනේ. ඒ වගේම දහම් පාසල් අවසානයේ සහ ධර්මාචාර්යයට පෙළපොත් හඳුන්වා දීමත් විශේෂ දෙයක්. ඒකත් නව ප්‍රමාණතාවය. නමුත් ඒක උනත් අවසාන ශ්‍රේණිය සහ ධර්මාචාර්ය ශ්‍රේණියේ විෂය නිර්දේශයේ හැකි ඉක්මනින් නැවතත් මේ මොකද වෙන්නද වෙනස් විය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. මේ නමුත් ඒක නව ප්‍රවණතාවයක් ඒවට පෙළපොත් හඳුන්වා දීම. ඊළඟට කතා කරොත්
දහම් පාසල් අධ්‍යාපනයේදී විශේෂම දහම් පාසල් ගුහුවහුන්ගේ දෙනුම වර්ධනය කිරීමට ගුහුවහුන්ගේ දෙනුම වර්ධනය කිරීම දහම් පාසල් ගුහු විභාගය සහ දහම් සහසය විභාගය හඳුන්වලා දීලා තිබුණා. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය තුළ මේ ගුහු විභාගය සහ දහම් සහසය විභාගය තුලින් දහම් පාසල් මේ ගුහුවහුන්ට සුවිශේෂී දැනුමක් ලැබෙනවා. ඒ වගේ මේ දහම් පාසල් ගුහුවහුන්ගේ ඒ දැනුම සංවර්ධනය වීම ශිෂ්‍යයන්ටම තමයි යහපතක් වෙන්නේ. මේක නිසා දහම් පාසල් ගුහුවහුන්ට ඒ හඳුන්වා දුන්න වූ ඒ විභාග ඉතාමත් වැදගත් වෙනවා. දහම් සහසවිය හා දහම් පාසල් ගුහු විභාගය ඒකත් නව ප්‍රවණතාවයක්. ඊට අමතරව මේ දහම් පාසල් මගින්ම සහ දහම් පාසල් ගුහුවහුන්ට ප්‍රධාන මේ සුදුසුකම් විදිහට රජය නිකුත් කරලා තියෙනවා. ධර්මාචාර්ය විභාග සුදුසුකම, දහම් පාසල් ගුහු විභාග සුදුසුකම වගේ සුදුසුකම්, දහම් පාසල් අවසාන විභාගය වගේ සුදුසුකම්. මේ සුදුසුකම් රජය විසින් නිර්දේශ කිරීම නව ප්‍රවණතාවයක් විදිහට අපි දකිනවා. නමුත් ප්‍රධානම ගැටලුව වන්නේ මේ නව ප්‍රවණතාවයන්ට අදාළව සෑම දහම් පාසලක්ම ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලුව තිබෙනවා. ඒ කියන්නේ දහම් පාසල් වල දහම් පාසල් මට්ටමින් ප්‍රධානාචාර්යවරුන් ඒ වගේම ඒ අදාළ වූ විහාරාධිපති ස්වාමින් වහන්සේලා ඒ සියලු දෙනාම මේ ක්‍රමවේද පිළිබඳ දැනුවත්ද කියනා වූ ගැටලුව තිබුණා. මමත් දහම් පාසල් සඳහා දහම් පාසල් සඳහා ගුහුවෙක්ට සුදුසුකම් පිළිබඳව දැනගත්තේ මේ ප්‍රධාන වශයෙන් නිල වශයෙන් එහෙම එකක් තියෙනවා කියලා දැනගත්තේ ප්‍රධාන වශයෙන්ම මේ අන්තර්ජාලයේ මේ සෙවුමකදී. ඉතින් මේවා පිළිබඳව හොඳින් නවුන දැනුවත් කිරීම වටිනවා. ඒ වගේම දහම් පාසල් කළමනාකරණයේ පොත හඳුන්වා දීම දහම් පාසල් මට්ටමින් ඉතාමත්ම වැදගත් නව ප්‍රවණතාවයක්. ඒ දහම් පාසල් කොහොමද කළමනාකරණය කරන්නේ, දහම් පාසල් වල කොහොමද සකස් වෙන්නට ඕනේ ආදී වූ කරුණු කාරණා පිළිබඳව වැදගත් වෙනවා. ඒ වගේම දහම් පාසල් සිසුන්ගේ පැත්තෙන් ගත්තාම ශ්‍රේණි විභාග සහ ඊට අමතරව සිසු නිපුණතා ඇගයීමුත් නව ප්‍රවණතා වශයෙන් අපි හඳුන්වන්න පුළුවන්. ඒවා තුළින් දහම් පාසල් සිසුන්ට තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට සහ ඉහළ සාමාර්ථ ලබා ගැනීම, සහතික පත්ත ලබා ගැනීම, ආධ්‍යාත්මික දියුණුව වගේම අධ්‍යාපනික දියුණුව ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ දහම් පාසල් සඳහා මේ නව ප්‍රවණතාවයන් ලෙස ඒ දහම් පාසල් මගින් හදලා තියෙන විනයානුකූල පද්ධති අපිට වැදගත්. විශේෂම මහාගම ශ්‍රී වජිරඥාන දහම් පාසලෙම සුවිශේෂී ආකාරයෙන් ආදර්ශ සපයනවා. ඒ වගේම අපි දන්නවා මේ ඒ දහම් පාසල් තුළින් විශේෂ YouTube channel හදාගනිමින් මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ Zoom classes යොදා ගනිමින් ආදී වශයෙන් මේ නවීන තාක්ෂණ දහම් පාසල් භාවිතා කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ වගේම මේකත් ඉතාමත්ම වූ වැදගත් ප්‍රවණතාවයක් විදිහට මා අනිවාර්යයෙන්ම දකිනවා. දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් වීමත් ඉතාමත් වැදගත්. ඒ දහම් පාසල් අධ්‍යාපනය නමුත් මේ ඔන්ලයින් භාවිතා කරන විදිය නිවැරදිද, දහුවන්ගේ තිබෙන්නා වූ කැමැත්ත කොහොමද, දහම් පාසල් ගුහුවහුන් නිකන් එක රැල්ලක් වශයෙන් කරනවාද කියන්නා වූ ගැටලුව මගේ සිතට නැගෙන දෙයක්. ඒ කියන්නේ දහම් පාසල් ගුහුවහුන් අනිවාර්යයෙන්ම මම අධ්‍යයනය කරා ඔන්ලයින් දහම් පාසල් ගොඩක් ඒ ගුහුවහුන් සමග සාකච්ඡා කරලා. නමුත් ගොඩක් අය කියන්නේ අනිවාර්යයෙන්ම අපි හැම සතියෙම ඉහිද දවසේ එක පන්තියකට පැයක් ඉගෙනීමේ යුතුයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පැයක් උගන්වන්න ඕනේ. ඊට පස්සේ මේ වාශයෙන් මේක ළමයින්ගේ සහභාගීත්වය සමහර ඒවට නැහැ. ඒ වගේ නීතියක් මේවා කරගෙන තියෙනවා. නමුත් ඊව සමහර රැල්ලක් වශයෙන් දහම් පාසල් YouTube channel වල දහම් පාසල් මේ පාඩම් මේ ඉගෙනීම සිද්ධ වෙනවා. නමුත් සමහරවිට ඒ වැරදි කරුණු මේවා වෙන්නේ. සමහරවල පැය ගාණක් පාඩම උගන්වනවා. නමුත් අවශ්‍ය ටික කියවෙන්නේ අන්තිමට. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒක නිසා මෙතන මේ දහම් පාසල් ඔන්ලයින් කරනවා කියලා කියන්නේ Zoom විතරක් නෙවෙයි කියන එක පැහැදිලි වෙන්න ඕනේ. YouTube එකෙන් පැහැදිලිව පුළුවන්. නමුත් ඒ YouTube වීඩියෝ පැයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හැම පාඩමක්ම නිකන් වල්පල් සහ නිකන් මේ ජාතක වගේ මේ ලොකු කොටස් නැතුව හැම පාඩමකම ගුහුවහුන් ප්‍රායෝගික වෙන්න ඕනේ. දහුවන්ට කැමති වෙන විදියට ඒක සරලව short and sweet අන්තර්ගතය සාහාංශකහම් ප්‍රමාණත්. ඒ වගේම දහුවනුත් දැනගන්නට ඕනේ මේ පාසලේ තිබෙන්නා වූ ක්‍රමවේදයෙන් නෙමෙයි මේ අන්තර්ජාලයත් එක්ක ඉගෙන ගැනීමට සිද්ධ වෙන ගුහුවහ ළඟ ඉන්නවා වගේ අපිත් මේ අලුත් ක්‍රමවේදයකට අනුගත වෙන්න ඕනේ කියලා ඒක දෙමව්පියන්ගේත් වගකීමක්. පැහැදිලි? ඉතින් ඒක නිසා මේ ආදී වශයෙන් මේ දහම් පාසල් ක්‍රමවේදය තුළ මේ නව ප්‍රවණතාව තුළින් හොඳ දියුණුවක් අපිට දකින්න ලැබෙනවා මේ දහම් පාසල් ශේෂ්ත්‍රය තුළ. එතකොට අපි දකිනවා මේ දහම් පාසල් ශේෂ්ත්‍රයට මේ නව ප්‍රවණතා තාක්ෂණයත් එක්ක, ඒ වගේම රජයේ ක්‍රියාකාරීත්වයත් එක්ක, ඒ වගේම ගුහුවහුන්ගේ ප්‍රධානාචාර්යවරුන්ගේ, ඒ වගේම සිසුන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක
එක සුවිශේෂයාකය වැදගත්වෙලා තියෙන ඊට අමතව දහම් පාසල් තුළ ප්‍රායෝගික වශයෙන් හොඳ වත් පිළිවෙත් සඳහ දහුව යොමුකහීමක් අපිත් දක්නල් ලැබෙනවා ඒවගේම දහම් පසල් අධ්‍යාපනික වශයන්නේ දහම් පසල් ගොහුවන් උනන්දු වෙලා වැඩ කරනාක හැද නමුත් එහෙම නොවන තැන් තිබෙනවා මංකෙන පොදුවේ තිබෙනවා ඉතින් මේක නිසා දහම් පසල් අධ්‍යාපනය තුළේ රජය ඒවගේම මේ එක තාක්ෂණය ලබාදීලා තින ප්‍රවණතාව ඔස්සේ දහම් පාසලුත් සයන්ව ඒ ප්‍රවණතාව ඔස්සේ හැඩගැහිලා තියෙනවා කියලා මට හිතන ඒක මේක තමයි දහම් පසල් අධ්‍යාපනය නව පවනතා අප මෙවන් වූ වීඩියෝක දිහෙරි හමම අද මේ YouTube චැනල එකත් එකතු වනය චැනල එක සබස්ක්‍රයිබ් කල බෙල්ලයිගන්න කලික් කල ෝල් දෙන්න තකොට පුළුවන් ම වීඩියෝ පල කලින් කසම නහම්බන්න එන ජයවේවා තෙහුවන් සහනයි